හොඳයි දරුවනේ අපි දුවල පුතාලා සම්බන්ධලා ඉන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 2020 රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසත් එක්කයි දුවේ පුතේ. දුවල පුතාලා දන්නවා විෂය නිර්දේශය 2017 දී යාවත් කාලින වුණා දුවේ පුතේ. ඒ අනුව 2019 තමයි මේ නව නිර්දේශය යටතේ පළවෙනිම විභාගය පැවැත්වුනේ අගෝස්තු මාසේ. ඊට පස්සේ 2020 කොරෝනා වසංගතයක් එක්ක දරුවනේ විභාගයේ ප්‍රමාද වෙලා ඔක්තෝබර් මාසයේ මේ විභාගය පැවැත්වුනේ. ඉතින් 2020 ඔක්තෝබර් මාසයේ පැවතුණු උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්නත් එක්කයි දුවේ පුතේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ ඕගොල්ලොත් එක්ක. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තියෙනවා දරුවනේ. ප්‍රශ්න 6න් 4කට දුවලා පුතාලා ප්‍රශ්න ලියන්න ඕනේ. අපි දන්නවා ඒකෙදී රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් 3කින් සමන්විතයි දරුවනේ. ඒ කොටස රචනා ප්‍රශ්න එක රචනා ප්‍රශ්නයක් කොටස් 3කින් සමන්විතයි දරුවනේ. A කොටස, B කොටස සහ C කොටස වශයෙන්. A කොටසට විනාඩි 10ක කාලයකුත් ලකුණු 100කුත්, B කොටසට විනාඩි 10ක කාලයකුත් ලකුණු 100කුත්, C කොටසට විනාඩි 10ක කාලයකුත් ලකුණු 100කුත් හම්බ වෙනවා දරුවනේ. සම්පූර්ණයෙන් එක රචනා ප්‍රශ්නයක් සඳහා කාලය පැය භාගයකුත් විනාඩි 30ක කාලයක් සහ ලකුණු 300ක් එතකොට දරුවනේ කොටස් 3ට එක රචනා ප්‍රශ්නයක. එවැනි ප්‍රශ්න රචනා ප්‍රශ්න 4ක් දුවේ පුතේ තෝරාගෙන කරන්න පුළුවන් සම්පූර්ණ රචනා ප්‍රශ්න ඔබට. ඉතින් ඒකෙදී ඔබ අනු කොටස් ගත්තාම 3 වරක් 4 12ක් ප්‍රශ්න 12ක් CRPට 12කට ලියන්න අවශ්‍ය වෙනවා දරුවනේ උත්තර. ඉතින් මේකෙදී උත්තර ලියනකොට අපි දන්නවා මේකෙදී දරුවනේ හැඳින්වීම කරන්න ඕනේ. ඒ වගේම කරුණු නම් කිරීම සහ ඒ කරුණු පැහැදිලි කිරීමට ලකුණු හම්බ වෙනවා පුතේ ආකාර 3කට. ඉතින් ඒක ඔබ මේ විනාඩි 10ක කාලයට ප්‍රමාණවත් වන විදිහටයි දරුවනේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. ඒක නිසා ඔබ මේ අවශ්‍ය විෂය කරුණු සඳහන් කරලා හැඳින්වීම නිවැරදිව කරලා ඒවා කෙටියෙන් හඳුන්වන්නේ දරුවනේ රූල් 2 3ක් හඳුන්වහම හැඳින්වීම සිදු කරන්න ඕනේ. ප්‍රමාණවත් හැඳින්වීමක්. ඒ අනුව තමයි දරුවනේ මේ එක කොටසකට රචනා ප්‍රශ්නික කොටස් තුනෙන් එක කොටසකට ලකුණු 100ක් හම්බ වෙනවා. ඒ කොටස සඳහා විනාඩි 10ක කාලයක් හම්බ වෙනවා. ඒ ආකාරයට කොටස් 3ට විනාඩි 30ක කාලයකුත් ලකුණු 300ක් විදිහට තමයි දරුවනේ ලකුණු ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් රචනා ප්‍රශ්න 4ක් තෝරගෙන ඔබට කැමැති කරන්න පුළුවන් පහසුවෙන්ම කරන්න ලකුණු ගන්න පුළුවන් කියලා ඔබට හිතන ඔබට එකපාරටම ඔබ වැළපු ගමන් තෝරා ගන්න පුළුවන් මේ ප්‍රශ්න 4 තෝරගෙන ලියන්න පටන් ගන්න ඕන දරුවනේ. හොඳයි දුවේ පුතේ අපි බලමු. ආරම්භ කරන දුවල පුතාලත් එක්ක 2020 ඔක්තෝබර් මාසයේ පැවතුණු උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී දෙවන ප්‍රශ්න පත්‍රයේ B කොටස කියන රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්නත් එක්කයි දුවේ පුතේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ. හරි B කොටස උපදේශ විදිහට දරුවනේ ප්‍රශ්න 4කට පමණක් පිළිතුරු සපයන්න ඕනේ. අවශ්‍ය තැන්හිදී නම් කරන ලද පැහැදිලි රූප සටහන් ඇඳීම සිදු කරන්න ඕනේ දුවේ පුතේ. හරි අපි යමු ඉදිරියට. රයිට්. බලන්න පුතේ විශේෂයෙන්ම උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ශාක ප්‍රචාරණය ලියලීම කියන ඒකකයේ 6 වෙනි ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ 6 වෙනි ඒකකයට අදාළවයි දුවේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ශාක ප්‍රචාරණය සම්බන්ධයෙන් අපි දන්නවා දරුවනේ මේ ශාක ප්‍රචාරණය ගත්තාම ශාකවල ප්‍රධාන ප්‍රචාරණාකාර දෙකක් තියෙනවා පුතේ. ලිංගික ප්‍රචාරණය සහ අලිංගික ප්‍රචාරණය. නැත්නම් ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ලිංගික ප්‍රජනනයේදී දුවල පුතාලා දන්නවා විශේෂයෙන්ම ජන්මානු හාවීමකින් පුං සහ ජායා වශයෙන් ජන්මානු හාවීමකින් සිදුවන ප්‍රජනනයේ දරුවනේ බීජ මගින් සිදුවන ප්‍රචාරණය කියලාත් අපි කියනවා. මේ ලිංගික ප්‍රජනනයේදී දරුවනේ පුං සහ ජායා ජන්ම හාවීමකින් සිදුවන ප්‍රජනනය අපි දන්නවා මේ ජන්මානු සංසේචනය වෙලා දරුවනේ හදනවා මේ කලලයක් හදලා ඒවා විකසනයේ මගින් නව ශාක ලබා ගැනීම සිදු වෙනවා දරුවනේ අපි දන්නවා ලිංගික ප්‍රජනනය. ඊට අමතරව ශාකයක වර්ධක ප්‍රචාරණය නැත්නම් වර්ධක ප්‍රජනනයේදී වෙන්නේ පුතේ ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ලබා ගැනීම තමයි පුතේ අලිංගික ප්‍රචාරණයේ නැත්නම් මේ වර්ධක ප්‍රචාරණයේදී වෙන්නේ. වර්ධක ප්‍රජනනය කියනත් පුළුවන් වර්ධක ප්‍රචාරණය කියලාත් අපි කියනවා. ඉතින් ඒකෙදී අපිට ක්ලෝනයක් ලැබෙනවා දරුවනේ මව් ශාකයේ සරු සම පිටපතක් තමයි දරුවනේ වර්ධක ප්‍රචාරණයේදී ලැබෙන්නේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි, පත්‍ර කැබලි මගින් අපිට නව ශාක ලබා ගන්න පුළුවන් මව් ශාකයේම කොටසක් මගින් මව් ශාකයේම කොටසක් මගින් ශාකයක වර්ධක කොටස් මගින් ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ලබා ගැනීම තමයි දුවේ පුතේ වර්ධක ප්‍රජානනයේදී වෙන්නේ. ඉතින් අපි දන්නවා ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම වගේම කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම තියෙනවා දරුවනේ. පටක රෝපණ තාක්ෂණය ඒ වගේම අපි දන්නවා අතු බැඳීම බද්ධ කිරීම වැනි ක්‍රම මගින් අපිට ශාක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ වර්ධක ප්‍රචාරණ ක්‍රම තවත් මේ ප්‍රචාරණ ක්‍රමයක් විදිහට දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන් අතු බැඳීම. අපි දන්නවා ශාකයක පහසුවෙන් නැමිය හැකි අත්තක්. අපි දන්නවා දැන් මේ අතු බැඳීම ගත්තාම ප්‍රධාන ආකාර දෙකකට පුතේ අපිට හඳුන්වන්න පුළුවන්.
අපි කියනවා භූමි අතු බැඳීම නැත්නම් භෞමික අතු බැඳීම සහ වායව අතු බැඳීම කියලා ආකාර ප්‍රධාන ආකාර දෙකකුත් මේ භූමි නැත්නම් භෞමික අතු බැඳීම යටතේ සරල අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම, ගොඩලි අතු බැඳීම, කාණු අතු බැඳීම විදියට අතු බැඳීමේ ක්‍රම කීපයක් දරුවනේ කතා කරනවා. ඉතින් මේ භෞමික අතු බැඳීමේදී සිදුවෙන්නේ දරුවනේ නැත්නම් භූමි අතු බැඳීමේදී පොළවට ආසන්නව වැඩෙන පොළව මට්ටමට නමන්න පුළුවන් අත්තක් භාවිතා කරන දරුවනේ සදා දැන් සරල අතු බැඳීම උදාහරණයක් විදියට ගත්තොත් පොළව මට්ටමට නැමෙ හැකි පොළවට ආසන්නව වැඩෙන අත්තක දරුවනේ අපි අග්‍රස්තේ ඉඳන් සෙන්ටිමීටර් 10ක් 12ක් දුරින් තියෙන අතු පත්‍ර කොටස් ඉවත් කරලා දරුවනේ අපි එතන පොතු වලයක් ඉවත් කරලා පොතු කැබැල්ලක් ඉවත් කරලා දරුවනේ නැත්නම් පොතු වලයක් අයින් කරලා අපි එතනට අපි දන්නවා දරුවනේ පස් ටිකක් තියලා පොළවට යට කරලා මේක අපිට ඕනම් කෝණ්‍යක් රඳවන්න පුළුවන් පුතේ ගල් කැටයක් සෙල් කරන්න පුළුවන් අර කැපුම හාවීම වැළැක්වීම සඳහා මෙතනදී දරුවනේ අපි දන්නවා අවශෝෂණ කෘත්‍යයක් ඉටු කිරීම සඳහා මුලක් විදියට වැඩිමක් සිද්ධ වෙන්නේ දරුවනේ ශාකයේ කොටස කැපුවට පස්සේ පුතේ එතන අපි තෙතපස් අපි දැන් එතනට සම්බන්ධ කරනවා දරුවනේ පස් තියලා පසට පොළවට සම්බන්ධ වෙන ආකාරය තිබ්බම මේක සති කීපයකින් මුල් වර්ධනය වුණාට පස්සේ එයා මව් ශාකයෙන් වෙන් කරලා නව ශාකයක් විදියට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් වායව අතු බැඳීමේදීත් එහෙමයි පුතේ. පොළොව මට්ටමට නැමිය නොහැකි ශාකයේ ඉහළින් තියෙන අත්තක් දරුවනේ අපි අග්‍රස්තේ ඉඳන් මේකෙතර සෙන්ටිමීටර් 10ක් 12ක් විතර ප්‍රමාණ ස්ථානයකින් අපි තෝරගෙන ඒ ස්ථානයේ පුතේ විශේෂයෙන් අපි කියනවා මේ දල දඬු අවස්ථාව පුතේ අපි තෝරගන්නේ අඩ දළු අපි දන්නවා ලා දල දඬු කියලා තියෙනවා අපි කියන්නේ විශේෂයෙන්ම ලා දල දඬු අපි අර පැල කිරීම සදා ගන්න බතල කෝලියස් ඉන්නවල වගේ දැන් රෝස ඒ වගේම අපි දන්නවා රෝස ඒ වගේම මඩු රෝස සහ වද වගේ ශාකවල අපි අඩ දල දඬු තමයි පුතේ යොදාගන්නේ පැල හිටවන්න ගන්නේ ඒ වගේම බෝගනිලා මඤ්ඤොක්ක වගේ දල දඬු තමයි අපි ලබාගන්නේ. ඉතින් මේකෙදී අපි මේ විශේෂම අතු බැඳීමේදී දරුවනේ අපි තෝරාගන්නේ අපි අඩ දල දඬු කොටස් ස්ථානයක පුතේ අපි පොතු වලයක් අයින් කරලා නැත්නම් කැපුමක් යොදලා අවශ්‍ය නම් කැපුම හාවිම වැලක් වුණ ගල් කැටයක් සිර කරන්න පුළුවන් පුතේ එතෙන්ට තෙතපස් කොහොබත් කොම්පෝස්ට් තෙතපස් සහිත මිශ්‍රණයක් හරි ගසලා පුතේ එතන අපි ගුලියක් ආකාරයට සකස් කරලා එතන පොලිතීනකින් එතීම කරන්න පුළුවන් පුතේ පොලිතීනකින් එතීම සිදු කරන්න පුළුවන් සිදු කරලා අවශ්‍ය නම් මේක තෙතමනේ රඳවා ගැනීම සඳහා ඉහළින් ජලය වැස්සෙන විදිහට ජලය වැස්සෙන විදිහට එතන සදා අපිට සකස් කරන්න පුළුවන් ඊට පස්සේ සති කීපයකින් දරුවනේ මේකේ මුල් වර්ධනය වෙලා තියෙනවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ඊට පස්සේ මව් ශාකයෙන් වෙන් කරලා අරගෙන අපිට නව ශාකයක් විදිහට මේක වර්ධනය කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අතු බැඳීම පුතේ. මේකෙදිත් අපිට මව් ශාකයට සර්ව සම ශාක අපිට පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා පුතේ අතු බැඳීම මගින්. ඉතින් අන්නේ අතු බැඳීමේ ක්‍රියාවලියයි අහන්නේ පුතේ බලමු මේ ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ. ශාක අතු බැඳීමේ විවිධ ක්‍රම විස්තර කරන්න කියනවා පුතේ. ඉතින් ඔන්න ඔය ක්‍රම ටික තමයි පුතේ විස්තර කරන්න ඕනේ අතු බැඳීම ගත්තාම අපි දන්නවා වායව අතු බැඳීම අපි ඔය කතා කරේ. ඒ වගේම භෞමික නැත්නම් භූමි අතු බැඳීම පුතේ. ඒ භූමි අතු බැඳීමේ ක්‍රම තමයි සරල අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම, අඛණ්ඩ නැත්නම් කාණු අතු බැඳීම. මෙනි අතු බැඳීමේ ක්‍රම ටික අපිට එතෙන්දී කතා කරන්න වෙනවා. ඉස්සෙල්ලා අතු බැඳීමේ හැඳින්වීම කරන්න ඕනේ පුතේ. හැඳින්වීම සඳහා ලකුණු 20ක් ලැබෙනවා අපිට. ඒ වගේම දුවේ පුතේ ක්‍රම 4ක් නම් කිරීමට දුවේ පුතේ ඒ කොටසයි මේ පස්වෙනි රචනා ප්‍රශ්නේ නැත්නම් පළවෙනි රචනා ප්‍රශ්නේ. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. අංකණය කරලා තියෙන මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 ඉවර වුණාට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි 5 කියලා B කොටසේ පළවෙනි ප්‍රශ්නේ තමයි අංක 5 කියලා අංකණය කරලා තියෙන දරුවනි. ඒක පටල ගන්න එපා. අංක 5 A පළවෙනි කොටස පස්වෙනි ප්‍රශ්නේ නැත්නම් පළවෙනි ප්‍රශ්නේ කොටස් තුනකින් සමන්විතයි. A B සහ C කියලා. ඒ කොටසත් එක්කයි දුවේ පුතේ අපි ඔයගොල්ලොත් එක්ක මේ රැඳිලා ඉන්නේ. ඊළඟ ශාක අතු බැඳීමේ විවිධ ක්‍රම විස්තර කරන්න කියලා කියන්නේ පුතේ හැඳින්වීමට ලකුණු 20කුත් ක්‍රම 4ක් නම් කිරීමට ලකුණු 6 බැගින් 24කුත් ඒ වගේම ක්‍රම 4 විස්තර කිරීමට එක ක්‍රමයක් විස්තර කරනකොට ලකුණු 14 බැගින් 56කුත් ඒකට ලකුණු 100ක් දීලා තියෙනවා පුතේ ආකාරයටයි ලකුණු ලබා දීම සිදු කරලා තියෙන්නේ. හොඳයි. හැඳින්වීම බලන්න පුතේ. ශාකයක අත්තක් මේ ශාකයේ පැවතියේදීම ශාකයේ පැවතියේදීම right මව් ශාකයට සම්බන්ධව තිබියදීම කියලා කියන්නත් පුළුවන්. ශාකයේ අත්තක් ශාකයේ පැවතියේදීම කියන එක අපිට කියන්න පුළුවන්. ශාක අත්තක් මව් ශාකයට සම්බන්ධව තිබියදීම කියලා කියන්න පුළුවන්. මොකද පුතේ ශාක අත්තක් මව් ශාකයට සම්බන්ධව තිබියදීම කියන්නත් පුළුවන්. ශාක අත්තක් මව් ශාකයට සම්බන්ධව තිබියදීම කියන්නත් පුළුවන් පුතේ. ඒකයි. ශාක අත්තක් ශාකයේ පැවතියේදීම
මුල් අද්දවා ගැනීම තමා පුතේ අතු බැඳීම කියලා කියන්නේ. ශාක අත්තක් මව් ශාකයට සම්බන්ධව තිබෙදීම මුල් අද්දවා ගැනීම තමයි පුතේ අපි අතු බැඳීම කියලා කියන්නේ. රයිට්? මේකෙදි පුතේ අපි දන්නවා ඒ ශාකයේ අත්‍ය අපි ශාක අත්තක් අපි තෝරාගත්ත කොටසක් අර අග්‍රස්තේ ඉඳන් අපි කිව්වාගේ කැපුමක් යොදන නැත්නම් පොතු වලයක් අයින් කරනවා අපි කැපුමක් යොදන්න පුළුවන් පුතේ කැම්බීම තෙක් කැපුමක් යොදන්න පුළුවන් නේද පුතේ නැත්නම් පොතු වලයක් ඉවත් කරන්න පුළුවන්. එතකොට මේකෙදි අපි මේක මෙතන හාවීම වැළැක්වීම සඳහා පුතේ අපිට ගල් කැටයක් සිර කරන්න පුළුවන් මේ ක්‍රියාවලියේදී. ඉතින් මේක මේ තෙතපස් සමග ස්පර්ශ වෙනවා පුතේ. මෙතන මේ කොටස අවශෝෂණ කෘත්‍යයක් ඉටු කිරීම සඳහා මුලක් ආකාරයට වැඩෙන්න ගන්නවා දරුවනේ. අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරනවා දරුවනේ මෙතන. එතන ඒ පෝෂක අනුපාත ඉහළ යාමින් දරුවනේ අපි දන්නවා මෙතන අවශෝෂණ කෘත්‍යයක් ඉටු කිරීම සඳහා මේක හැඩ ගැහෙනවා. ඒක තමයි දරුවනේ මේකේ මූල ධර්මය යනුව මේ මුල් වර්ධනය වීම සිද්ධ වෙනවා. අපිට මෙයා මව් ශාකයෙන් වෙන් කරලා අරගෙන පුතේ නව ශාකයක් විදියට වර්ධනය කරගන්න පුළුවන්. මව් ශාකයේ ලක්ෂණම තියෙන කෙනෙක් තමයි පුතේ ලැබෙන්නේ. මව් ශාකයට අත්තක් මව් ශාකයට සම්බන්ධව තිබෙදීම පුතේ මේ අපි අතු කැබැල්ලක් මුල් අද්දවා ගැනීම සිදු කරලා නව ශාක ලබා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. හරි. මව් ශාකයට සර්ව සම ශාක ලබා ගන්න පුළුවන් මේකෙදි. මව් ශාකයේම කොටසක් නේ පුතේ වර්ධනය කරලා මව් ශාකයේම කොටසක් නේ පුතේ මුල් ඇද්දීම උත්තේජනය කරලා නව ශාකයක් විදියට මව් ශාකයෙන් වෙන් කරලා හිටව ගන්න. අන්න ඒකයි. මං හිතන්නේ දරුවන්ට පැහැදිලි. එහෙනම් රයිට් ශාකයක අත්තක් ශාකයේ පැවතියේදීම මුල් අද්දවා ගැනීම තමයි පුතේ අතු බැඳීම විදියට හඳුන්වන්නේ. රයිට්. ඉදිරියට යමු. අතු බැඳීමේදී අන්න බලන්න මේ සිදු කරන ක්‍රියාවලිය. ශාක අත්ත අන්න බලන්න මම කියපු විදිහ කතාව හරි. අඩදල කොටසේ සෙන්ටිමීටර 2.5ක් පමණ පොතු වලයක් අයින් කරන්න පුතේ. මේ ශාක අතු ගත්තාම ලා දල දඬු, අඩදල දඬු, දල දඬු කියලා තියෙනවා. ලා දල දඬු වලට අයිති වෙනවා තමයි අපි කියේ බතල, කෝල්, ඉන්නල, කෝලියාස් වගේ දේවල් බතල ලා දල දඬු කැබලි හිටවන්න ගන්න. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම වද, ක්‍රෝටන් වගේ ඒවා පුතේ, රෝස වගේ ඒවා අපි දන්නේ අඩදල දඬු කොටස් ගන්න. ඒවෙන් බෝගණි විලා මඤ්ඤොක්ක වගේ දඬු සිටුවීම සඳහා අපි ලගන්නේ දල දඬු. දල දඬු කොටස් තමයි පුතේ සදා ගන්න. ඉතින් මේක නිවැරදි නේද? එහෙනම් ශාක අත්තක පුතේ ශාක අත්තක අඩ දල කොටසේ කොච්චරක්ද? සෙන්ටිමීටර 2.5ක් පමණ පොතු අලයක් පුතේ. සෙන්ටිමීටර 2.5ක පමණ පොතු අලයක් පුතේ. රයිට්? හරි. ශාක අත්තක පුතේ හරි. සෙන්ටිමීටර 2.5ක පමණ පොතු අලයක්. සෙන්ටිමීටර 2.5ක පමණ පොතු අලයක් හෝ කැපුමක් යොදනු ලැබේ. හරි අපිට පුළුවන් කැපුමක් යොදූ විට ඒක හාවීම වැළැක්වීම සඳහා ගල් කැටයක් යෙදිය යුතුයි පුතේ. හරි. ඉතින් මේ කැපුම් ස්ථානයේ මත තෙත් කරගත් මතු පිටපස් එහෙම නැත්නම් කොහුබත් හා කොම්පෝස්ට් ගුඩියක් ලෙස තියලා පොලිතීනයකින් ආවරණය කළා දෙකෙලවර ගැට ගහන්න පුළුවන් පුතේ මේක. රයිට්? පොලිතීනයකින් ආවරණය කළා පුතේ අපිට මේ දෙකෙලවර ගැට ගැසීම සිද්ධ කරන්න පුළුවන්. පොලිතීනකින් මේක ඔතන වටේ ඔතන වටේ ආවරණය කළා මේක මෙතන අපි අර මේ පෘෂ්ඨයේ මත කොහුබත් අපි අර කිව්වා තියලා රයිට් මේක ආවරණය කළා ගුලියක් විදියට අපිට සකස් කරගන්න පුළුවන්. කෙලවර ගැට ගහ ගන්න පුළුවන්. කෙලවර ගැට ගහ. හරි. මේ ගුටිය නිතරම තෙත්ව තබා ගන්න ඕනි පුතේ. ඒක නිසා තමයි අපි උඩින් මේකට ජලය වැස්සෙන්න අපිට රඳවලා තියන්න පුළුවන් ජලය බඳුනක් ජලය වැස්සෙන ආකාරයට. හරි. අතු බැඳීමේදී. රයිට්. මේක විශේෂයෙන්ම මෙතන අපි මේ කතා කරේ අතු බැඳීමේදී මේ වායව අතු බැඳීම ගැනයි මෙතනදී කතා කරේ. වායව අතු බැඳීම. ඒ කියන්නේ පොළොව මට්ටම දැන් මේ පොළොව මට්ටම කියලා ගන්න පොළොව මට්ටමට මේ අත්ත නමන්න බෑනේ. පොළොව මට්ටමට නමන්න බැරි මේ ශාකයේ ඉහළින් තියෙන අත්තක් මේ ආකාරයට අපිට වායව අතු බැඳීම සිදු කරන්න පුළුවන්. ශාක අත්තක අඩදල කොටසේ සෙන්ටිමීටර් 25ක පමණ පොතු වලයක් අයින් කරලා හෝ කැපුමක් යොදනවා. මේ කැපුම යොදුවේ ඒ විට රයිට් කහාවීම වැළැක්වීමට ගල් කැටයක් සිර කරන්න පුළුවන් පුතේ. මේ කැපුම් ස්ථානයේ මත අපිට තෙත් කරගත් මතු පිටපස් නැත්තම් කොහුබත් හා කොම්පෝස්ට් ගුලියක් විදියට සකස් කරලා එතන තියලා පුතේ
පොලිතීනයකින් ඒක අපිට රයිට් ආවරණය කරලා පුතේ දෙකලවර ගැට ගහනවා. රයිට් මේක නිතරම තෙත්ව තියාගන්න ඕනේ. රයිට් ඊට පස්සේ සති කීපයකින් පස්සේ මේක අපිට සති දෙක තුනකින් පස්සේ මුල් වර්ධනය වෙලා තියෙනවා දකින්න පුළුවන් පුතේ අපිට. ඊට පස්සේ මේක මව් ශාකයෙන් වෙන් කරලා අපිට මේක නව ශාකයක් විදියට හදාගන්න පුළුවන්. ඊළඟට මේ බිම් අතු බැඳීම නැත්නම් අපි කියනවා භූමි අතු බැඳීම. මෙතනින් පටන් ගන්නවා. නැත්නම් අපි කියනවා භෞමික අතු බැඳීම. මේ බිම් අතු බැඳීමේදී මෙම ගුටිය වෙනුවට අත්ත පසට යට කරනවා. බිම් අතු බැඳීමේදී මොකද කරන්නේ? රයිට් ඒකෙදි මේ පොළොව මට්ටම නම් මේ පොළොවට ආසන්නව වැඩෙන අත්තක්. හරි පොළොවට ආසන්නව වැඩෙන අත්තක් තෝරගන්නේ දරුවනේ. ඒකේ අග්‍රස්තේ ඉඳන් අපි විශේෂයෙන්ම දරුවනේ සෙන්ටිමීටර් 10ක් 12ක් දුරින් තියෙන පත්‍ර අතු කැබලි අයින් කරලා දරුවනේ මෙතන ඒ කැපුමක් යොදලා අපිට මේක පසට යට කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. අපිට මෙතන කූණ්‍යයක්කින් රදව ගන්න පුළුවන්. පසට යට කරන්න පුළුවන්. සරල අතු බැඳීම වගේ දෙයක්. මේ අත්ත පොළොව මට්ටමට නමන්න පුළුවන් පුතේ. පොළොව මට්ටමට නමන්න පුළුවන් අත්තක් පුතේ අපි යොදා ගන්න. මේ තියෙන්නේ. රයිට් බිම් අතු බැඳීමේදී මේ ගුටිය වෙනුවට අත්ත පසට යට කිරීම සිදු කරනවා. ඉතින් සරල අතු බැඳීමේදී මේ වගේ එක තැනකින් තුවාල කරනවා. සංයුක්ත අතු බැඳීමේදී මේ ස්ථාන කිහිපයකින් සිදුරු කරලා පොළොවට යට කිරීමෙන් අපිට පැල කිහිපයක් ලබා ගන්න පුළුවන් දරුවනේ. රයිට් හරි. හරි. ඒ අතු බැඳීම හැඳින්වීමේදී ටික කතා කරේ. අපි මෙන්න දැන් කෙලින්ම මේ කතාව කරනවා අතු බැඳීමේ විවිධ ක්‍රම ටික දරුවනේ. මේ බලන්න වායව අතු බැඳීම. පොළොවට ආසන්න නො වූ අතු වල ගුටියක් ලෙස අතු බැඳීමයි මේකෙදි සිදු කරන්නේ දරුවනේ. සරල අතු බැඳීම. හරි. සරල අතු බැඳීමේදී අපි කියුවා වගේ පොළොවට ආසන්න අතු පොළොවට ස්පර්ශ කර කූණ්‍යයක් සවි කරනවා. පොළොවට ස්පර්ශ කරලා කූණ්‍යයක් සවි කරනවා. කැපුම යෙදූ ස්ථානයේ මතු පිට පස්සා කොහුබත් මිශ්‍රණයකින් ආවරණය කරනවා පුතේ. ඒ මොකද්ද? සරල අතු බැඳීමේදී. මේකට උදාහරණ තමයි පුතේ අපිට ගන්න පුළුවන්. අපි දන්නවා මේ පොළොවට නමන්න පුළුවන් පොළ ආසන්නයේ වැඩෙන අතු සහිත ශාක විදියට අපිට ලෙමන් පෝච්චි දෙහි කියලා අපි හඳුන්වන දරුවනේ. පැෂන් ෆෘට් ඊට අමතරව අපිට කියන්න පුළුවන් දරුවනේ. පිච්ච සමන් පිච්ච වගේ ශාක අපිට ගන්න පුළුවන් පුතේ. උදාහරණ විදියට මේ සඳහා. එතකොට සංයුක්ත අතු බැඳීම අපි කිව්වේ අර ශාකයක බිමට නැවිය හැකි අත්තක ස්ථාන කිහිපයකින් සිදුරු කරනවා පුතේ. කැම්බියම දක්වා කැපුමක් යොදලා ගැටවලින් එම ස්ථාන පසට යට කර මුල් අද්දවා ගන්න පුළුවන්. රයිට්? එම ස්ථාන පසට යට කරලා මුල් අද්දවා ගැනීම සිදු කරන්න පුළුවන්. ගොඩෙලි අතු බැඳීම. හරි. ඒ කියන්නේ මෞෂාකයේ පොළොවට සම්බන්ධ වන ස්ථානයේ අතු සියල්ල ඉවත් කරනවා. අංකුර වර්ධනය වෙන අවස්ථාවේදී මෞෂාකයේ කඳ කොටස මුළු මුලින්ම වැසී යන පරිදි මතට පස් එකතු කරනු ලබනවා දරුවනේ මේකේ. රයිට්? ගොඩලි අතු බැඳීමේදී. හරි. ඊළඟට අග්‍රස්ත අතු බැඳීම. හරි. ගොඩලි අතු බැඳීම ගත්තා අග්‍රස්ත අතු බැඳීම. මේ ශාකයේ වැඩෙන අග්‍රස්තයේ පොළොව මට්ටමට නමලා පස් වලට යට කිරීම. අකණ්ඩ නැත්තම් කාණු අතු බැඳීමේදී පුතේ ශාකයේ සම්පූර්ණ අත්තම හෝ ඔලු ශාකයේම පසට යට කිරීම සිදු කරනවා. ඒ සම්පූර්ණ අත්තම අපි තෝරගන්න අත්තම පසට යට කිරීම සිදු වෙනවා. අකණ්ඩ අතු බැඳීම. රයිට්. නැත්තම් මේක කාණු අතු බැඳීම කියලාත් අපි හඳුන්වනවා. රයිට් පුතේ අතු බැඳීමේ ක්‍රම ශිල්ප ටික මම හිතන්නේ ඔබට පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒ ටිකයි දුවේ පුතේ අපි කතා කරේ මේ අතු බැඳීමේ ක්‍රම ශිල්ප ටික කතා කරේ. වායව අතු බැඳීම සහ ගොඩලි නැත්තම් සමායන වායව අතු බැඳීම නැත්තම් පළවෙනි එක වායව අතු බැඳීම දෙවෙනි එක තමයි භෞමික අතු බැඳීම නැත්තම් භූමි අතු බැඳීම යටතේ තමයි පුතේ අපි කතා කරේ. විශේෂයෙන්ම සරල අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම, අයවා අඛණ්ඩ නැත්තම් ඊට පස්සේ කාණු අතු බැඳීම නැත්තම් අඛණ්ඩ අතු බැඳීම සහ ගොඩලි අතු බැඳීම කියන මේ ක්‍රම ටික කතා කරා. ඒතකොට සරල අතු බැඳීම කතා කරා. අපි කියන්නේ භෞමික අතු බැඳීම නැත්තම් භූමි අතු බැඳීමේදී සරල අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම, ගොඩලි අතු බැඳීම,
ඒ වගේම අග්‍රස්ත අතු බැඳීම සහ කාණු නැත්නම් අකණ්ඩ අතු බැඳීම. ආකාර පහක් ගැන අපි ඒකෙදි කතා කරන්න පුළුවන් පුතේ. පහම අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ටික සිද්ධ කරන්න පුළුවන් මේ කාලය තුලදී. රයිට්. හොඳයි පුතේ. අපි යනවා පස්වෙනි රචනා ප්‍රශ්න පත්‍රය නැත්නම් පළවෙනි රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස. අපිට කියනවා ගැලීම් සටහනක් භාවිතා කරමින් පුතේ ෆ්ලෝ chart එකක් මගින් ගැලීම් සටහනක් භාවිතයෙන් හරිතතේ ග්‍රීන් ටී නිෂ්පාදනයේ පියවර පැහැදිලි කරන්න කියලා. අන්න දරුවනේ අර අපනයන භෝග අලුතෙන් විෂය නිර්දේශය යාවත් කරනවාට පස්සේ මේ 12 වෙනි 13 වෙනි ශ්‍රේණියේ 3 වෙනි ඒකකයට අදාළයි දීපතේ මේ ප්‍රශ්නේ අහන්නේ. නිතරම මේ ඒකකයෙන් ප්‍රශ්න අහනවා දීපතේ මේ ග්‍රීන් ටී බ්ලැක් ටී තියෙනවා නිෂ්පාදනය තියෙනවා. ඒ වගේම අපි දන්නවා කළු ගම්මිරිස් සුදු ගම්මිරිස් නිෂ්පාදනය, ඒ වගේම කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන, පොල් මදි ආශ්‍රිත නිෂ්පාදන, පොල් ලෙල් ආශ්‍රිත නිෂ්පාදන, පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන, රබර් ගැන කතා කරනවා දරුවනේ අපි. මේක යටතේ ඉතාමත්ම වැදගත් ඒකකයක් අපනයන භෝග කුෂිකාර්මික අපනයන කුෂිකාර්ම භෝග සම්බන්ධයෙන් පුතේ මේකදී කතා කරනවා. ඒ වගේ නිෂ්පාදන විශේෂම දිසිදි පොල් නිෂ්පාදනය, සුපිරිසිදු පොල් තෙල් නිෂ්පාදනය, වර්ජන් කොකනට් ඔයිල් එහෙම ලංකාවේ විශාල පරිමාණයෙන් ලංකාවේ මේවා සුපිරිසිදු පොල් තෙල් නිෂ්පාදනය සිදු වෙනවා දරුවනේ. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අට අදාළව දරුවනේ කුලියාපිටිය පන්නල නේද ඒ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් මේ නිෂ්පාදන කරන පොල් තියෙන පැති ප්‍රදේශ ආවරණය කරමින් නේද පුතේ. හරි. එහෙනම් අපි බලමු ගැලීම් සටහනක් භාවිතයෙන් කොහොමද හරිතතේ නිෂ්පාදනයේ පියවර පැහැදිලි කරන්න කියලා. ඒකෙත් පුතේ හැඳින්වීමට ලකුණු 20ක්, පියවර 8ක් නම් කිරීමට ලකුණු 4 බැගින් 32ක් සහ පියවරට විස්තර කිරීමට පුතේ ඒකේ පියවරට විස්තර කිරීමට පුතේ ලකුණු 6 බැගින් ලකුණු 48ක් ඒකේ තියලා තියෙනවා. හැඳින්වීම. පුතේ අපි දන්නවා තේදලු ඔක්සිකරණයට භාජනය නොකර නිපදවන තේ තමයි පුතේ හරිත තේ කියලා කියන්නේ. ග්‍රීන් ටී කියලා කියන්නේ. මොනවාද පුතේ ග්‍රීන් ටී කියලා කියන්නේ? හරිත තේ කියලා කියන්නේ තේදලු ඔක්සීකරණයට භාජනය නොකර නිපදවන තේ තමා පුතේ අපි හරිත තේ කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න හරිත තේ නිෂ්පාදනයේ පියවර ටික බලමු පුතේ. මුලින්ම තේදලු නෙලීම. මොන දෙයකටත් තේදලු ටික නෙලා ගන්න එපා නේද පුතේ? ග්‍රීන් ටී ප්‍රොඩක්ෂන් එක සිදු කරන ආකාරය බලමු අපි. හරිත තේ නිෂ්පාදන පියවර. තේදලු නෙලීම. මෙතනදී පුතේ මතක තියාගන්න. තේදලු වලට හානි නොවනසේ නෙලීමෙන් පුතේ මේ ෆොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමේ නිකුත් වීම වළකිනවා. ෆොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමේ නිකුත් වීම වළකිනවා පුතේ. ඇයි? මතක තියාගන්න මේකෙදි මේ ක්‍රියාවලිය තේදලු ඔක්සිකරණයට භාජනය නොකරයි මේ නිපදවන්නේ කවුද? ග්‍රීන් ටී. දැන් ඕගොල්ලෝ දන්නවා එළවලු පළතුරුව කර කපනකොට කැපුවට පස්සේ අර පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමේට එන්සයිමේ නිරාවරණය ක්‍රියාත්මක වීම නිසා අර දුඹුරු වීම සිද්ධ වෙනවා. පාට වෙනස් වෙනවා. කහට පිපීම අවපැවීම සිද්ධ වෙනවා. රයිට්. එතකොට මේකෙදි මේ හරිත තේ නිෂ්පාදනයේදී තේදලු නෙමීමේදී තේදලු දළු වලට හානි නොවන විදිහට නෙලීමෙන් පුතේ මේ පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමේ නිකුත් වීම වළකිනවා. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ පියවර. මේවා තේ කර්මාන්ත ශාලාවට නෙළූ දළු රැගෙන ඒම. මේ දළු තේ කර්මාන්ත ශාලාවට නෙළූ දළු රැගෙන ඒම. රයිට්. විශේෂයෙන්ම තැලීම් සහ පොඩිවීම් අවම වනසේ මේ කටයුත්ත සිදු කිරීමට වග බලා ගන්න ඕනේ. ඊළඟ පියවරේදී තේදලු තුලින් හුමාලේ යැවීමෙන් මොකද කරන්නේ? මෙන්න මේ පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමය අක්‍රිය කරනවා. ඒකින් මොකද්ද වළකින්නේ? තේදලු ඔක්සිකරණය වීම වළක්වනවා. මහ ලොකු දේවල් මතක තියාගන්න නෑ දරුවනේ. මේ දේවල් ඔබ ඉගෙනගෙන තියෙන දේවල් ඔබ කරන දේ දුවේ පුතේ අවබෝධයෙන් කරන්න. හැමදාම දුවල පුතාලෙන් අපි ඉල්ලන්නේ ඒකයි. දුවල පුතාලට උගන්වන්න කියලා දෙන්න ගුරුවරු ඉන්නව ඕන තරම් දුවේ පුතේ. නමුත් ඔබ මේ කරන දේ
ඔබ කරන දේ බොහෝම අවධානයෙන් කල්පනාවෙන් කියන්න. අපි හැමදාම ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනකොට නිතරම දරුවන්ට කියන දෙයක් ඔබ BST කරත් SFT කරත් ET කරත් මොන විෂය කරත් දරුවනේ ඔබ ඉගෙන ගන්න දේ ඔබ ටාගට් එකක් තියාගෙන අරමුණකට යන්න ඕනේ. මේ විභාගයේ පාස් වෙන්න නම් හරියට වැඩේ ගොඩ දා ගන්න. එහෙනම් ඔබ මොන දේ කරත් අවබෝධයෙන් කරන්න දරුවනේ. අවබෝධයෙන් කරන වැඩේ පිළිබඳ අවබෝධයෙන් කරන්න පුතේ නිවැරදිව. එතකොට මේ දේවල් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ පුතේ. මේවා ජීවිතේටම මතක තියෙනවා. දැන් ග්‍රීන් ටී නිෂ්පාදනය කියපු ගමන් දන්නවා පුතේ. ඒකදී අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු ටිකයි අපි මේ කතා කරන්නේ. රචනා ප්‍රශ්නයක් නෙවෙයි පුතේ. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු පහසුවෙන්ම මේකෙන් අපිට කරන්න පුළුවන් දවල පුතාලා බොහොම අවබෝධයෙන් මේ වැඩ කටයුතු නිර්වුල් මනසින් යුතුව කරනවා. එහෙනම් පුතේ තේ කර්මාශාලාවට නෙළුදලු අරගෙන එන්න ඕනේ. තැලීම් සහ පොඩිවීම් අවම වනසේ පුතේ රැගෙන එන්න ඕනේ. ඊට පස්සේ මේ නෙලාගෙන කර්මාශාලා තුල රැගෙන තේ දලු තුලින් පුතේ හුමාලය යවනවා. හුමාලය යවීමෙන් ඒ තේ වල තියෙන දලු වල තියෙන ෆොලිෆිනෝල් ඔක්සිඩේස් එන්සයිම අක්‍රිය වෙනවා පුතේ. ඒකෙන් මොකද්ද වලකින්නේ? තේ දලු ඔක්සිකරණය වීම වලකිනවා. මොකද්ද වලකින්නේ පුතේ? තේ දලු ඔක්සීකරණය වීම වලකිනවා ඒකේ. ඊළඟට තමයි පුතේ මේ පත්‍ර ඇඹරීම කරන්නේ. විශේෂයෙන්ම වියලීම කාර්යක්ෂම කිරීම සඳහා පෘෂ්ඨ ශේෂ්ඨඵලය වැඩි කිරීම කරන්න පුළුවන්. පත්‍ර ඇඹරීමෙන් පස්සේ තමයි පුතේ වියලීම. ජල ප්‍රතිශතයේ 3% දක්වා අඩු කිරීමෙන් තේවල සෙල්ෆ් ලයිෆ් එක ජීව කාලය වැඩි කරනවා. පත්‍ර ඇඹරීම. ඒකදී වියලීම කාර්යක්ෂම කිරීම සඳහා පෘෂ්ඨ ශේෂ්ඨඵලය වැඩි කරන්න ඕනේ. ඒක කරනවා වියලීමේදී ජල ප්‍රතිශතයේ 3% දක්වා අඩු කිරීමෙන් තේවල ආයු කාලය සෙල්ෆ් ලයිෆ් එක ජීව කාලය වැඩි කරනවා. ඊට පස්සේ වියලීමෙන් පස්සේ පුතේ යන්ත්‍රානුසාරයෙන් නියමිත හැඩයෙන් යුතු තේ කොළ සැකසීම සිදු කරන්න පුළුවන් පාරිභෝගික රුචිය පරිදි. පාරිභෝගික කැමැත්ත පරිදි පුතේ දරුවනේ පාරිභෝගික කැමැත්ත පරිදි ඒ අනුව යන්ත්‍රානුසාරයෙන් පුතේ නියමිත හැඩයෙන් යුතු තේ කොළ සැකසීම සිදු කරන්න පුළුවන් දරුවනේ පාරිභෝගික රුචිකත්වය අනුව පාරිභෝගික කැමැත්ත අනුව සිදු කරන්න පුළුවන් දරුවනේ. හොඳයි දුවේ පුතේ. ඊට පස්සේ පුතේ අපිට පිරිසිදු කිරීම සහ ශ්‍රේණිගත කිරීම කරන්න පුළුවන්. විශේෂයෙන්ම කෙඳි හා නටු ඉවත් කරලා පිරිසිදු කිරීමෙන් මේකේ ගුණාත්මක බව පවත්වා ගන්න පුළුවන් පුතේ. ගුණාත්මක බව අනුව වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි පැකින් එකට යන්නේ. ඇලුමිනියම් ස්තරයකින් ආවරණය වූ කඩදාසි උර යොදා ගන්නවා පුතේ. තේකොළ ඇසුරුම් කරලා තියෙනවා. ඔබ දැකලා තියෙනවා වගේ ඇලුමිනියම් ස්තරයකින් ආවරණය වූ කඩදාසි උර වලයි පුතේ මේ තේකොළ එන්නේ. හරි. ජලය හා ගන්ධය අවශෝෂණයට ප්‍රතිරෝධී වීමෙන් පුතේ ඒවා ගුණාත්මක බව පවත්වා ගන්න පුළුවන්. ජලය හා ගන්ධය අවශෝෂණයට ප්‍රතිරෝධී වීමෙන් අපිට මේවායේ ගුණාත්මක බව පවත්වා ගන්න පුළුවන් දුවේ පුතේ. හරි. හරි. රයිට්. අපි යනවා පුතේ 5C කොටසට. රයිට්. ජල සම්පාදන කටයුතු සඳහා පොම්පයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු විස්තර කරන්න කියන පුතේ අපිට. රයිට්. මේ අපිට නේද දරුවනේ බලන්න මේ විශේෂයෙන්ම කේන්ද්‍රාපසාරී පොම්පයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කියලා බහුවර්ණ ව්‍යුහගත ප්‍රශ්නවලදීත් පුතේ මේව අහලා තිබුණා. ඉතින් ඒක මෙතනදිත් විශේෂයෙන්ම වැදගත් මන්දුවල පුතාලට නිතරම කියනවා මේ ජල පොම්ප ගැන කතා කරනකොට පුතේ අනිවාර්යයෙන්ම මේ ජල සම්පාදන ක්‍රම දෙකයි පුතේ අපිට කතා කරන්න තියෙන්නේ. බින්දු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදනය, ඩ්‍රිප් ඉරිගේෂන් එක සහ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් එක වඩා කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම දෙකක් පුතේ කතා කරන්නේ. විශේෂයෙන්ම ශුද්ධ ජල සම්පාදනය යටතේ අපි දන්නවා ශේෂ්ත්‍රයේ භූමියේ ඉඩම යම් සීමිත ප්‍රදේශයක් දක්වා නේද පුතේ අපි දන්නවා පීඩනයකින් යුතුව නේද පුතේ ජලය ගෙන යාමට අවශ්‍ය වෙනකොට අපිට මේ ශුද්ධ ජල සම්පාදන ක්‍රම යොදා ගන්න පුළුවන්. ප්‍රධානතම ශුද්ධ ජල සම්පාදන ක්‍රම දෙක විදිහට පුතේ බින්දු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදනය අපිට හඳුන්වන්න පුළුවන්. මෙතනදී අපෙන් විශේෂයෙන් මහානි පුතේ ජල සම්පාදන කටයුතු සඳහා පොම්පයක් ජල පොම්පයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු විස්තර කරන අපිට ජලයේ එසවීම සඳහා ජල පොම්ප භාවිතා කරනවා පුතේ. මේ ගැඹුරු ලිං නොගැඹුරු ලිං මේ වගාලින් තියෙනවා පුතේ. මෙන්න මේ ලිං වලින් ඒ වගේම ඇලදොල ගංගා විල් පොකුණු වැව් වලින් පුතේ අපිට ජලයේ වගා ශේෂ්ත්‍රය දක්වා ගෙනීම සිදු වෙනවා පුතේ. ඒක නිසා අපිට මේ ජලයේ එසවීමට සිදු වෙනවා. ඉතින් අතීතයේ සිට වර්තමානයේ දක්වා මේ යොදාගත් සම්ප්‍රදායික ක්‍රම වගේම නවීන තාක්ෂණික ක්‍රම ගැන අපි
13 වෙනි ශ්‍රේණියේ පළවෙනි එකකේ යාන්ත්‍රීකරණය ඒකකයෙන් ඉගෙන ගන්නවා දරුවෝ. එතනදී විශේෂයෙන්ම අපි මේ අතීතයේ ඉඳන් භාවිතා කරපු ක්‍රම වගේම මේ ඒ වගේම අපි පිස්ටන් පොම්ප ගැන කතා කරනවා. ඊට අමතරව පුතේ ප්‍රධාන වශයෙන් අපි ඒ භාවිතයේ ජනප්‍රිය ඊටාම වැදගත් කේන්ද්‍රාපසාරී පොම්ප ගැන කතා කරනවා. පුතේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි මේ පොම්ප නිපදවලා තියෙනවා. අපිට තෝරගන්න පුළුවන් ගෘහස්ත පරිභෝජිතයන් එහෙම කාර්මික කටයුතු සඳහා නම් එහෙම කර්මාන්තවල නිෂ්පාදන කටයුතු සඳහා නම් එහෙම අවශ්‍යතාවය අනුව පුතේ සුදුසු පොම්ප ආකාරය අපිට තෝරගන්න පුළුවන්. එහෙනම් ඊටාම සරල ප්‍රශ්නයක් අහන්නේ. දුර පුතාලා මේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන නිසා නිතරම පාඩම් කරලා අවබෝධයෙන් මෙවැනි ප්‍රශ්න වලට වැඩිපුර පිළිතුරු ලියලා හුරු වෙලා තියාගන්න පුතේ. එතකොට අපිට මේ අවසානයේ ඔබ ලියන විභාගයේදී ඉහළ අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබට අවස්ථාව හැකියාව තියෙනවා දරුවනි. හොඳයි. එහෙනම් පුතේ බලන්න ජල සම්පාදන කටයුතු සඳහා පොම්පයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණුයි අපිට විස්තර කරන්න කියලා කියන්නේ. රයිට්. යම් පුතේ ප්‍රශ්න උත්තරයට. හැඳින්වීමට ලකුණු 20ක් හම්බ වෙනවා පුතේ. කරුණු 4ක් නම් කිරීමට ලකුණු 6 බැගින් 6 වරක් අතර 24කුත් කරුණු 4ක් විස්තර කිරීමට පුතේ ලකුණු 14 බැගින් ලකුණු 56කුත් හම්බ වෙනවා. ඔන්න පුතේ අපි යනවා හැඳින්වීමට. හරි. ජල පොම්පේ හැඳින්වීමට යන්නේ පුතේ. ඔන්න ජල පොම්පයක් යනු ජල ප්‍රභවයක ඇති ජලය එසවීමට හෝ ජල ප්‍රභවයක් කියපුවම පුතේ අපිට මේ වගා ශේෂ්ත්‍රයට නැත්තම් අපේ අවශ්‍යතාවයක් සඳහා ජලය ලබා ගැනීමට පුතේ අපිට භාවිතා කරන්න පුළුවන් ඇලදොල ගංගා විල් පොකුණු වැව් ලිං පුතේ නලලිං පුතේ ටියුබ් වෙල් ඉතින් අපිට මේ අපේ අවශ්‍යතාවයට අනුව ඒ සඳහා සුදුසු ගැළපෙන ජල පොම්ප තෝරා ගැනීමේ හැකියාව තියෙනවා පුතේ. නව නිෂ්පාදන නවීන තාක්ෂණයේ භාවිතය කරලා තියෙන නිෂ්පාදනය කරලා තියෙන ජල පොම්ප අපිට තෝරගන්න පුළුවන් කේන්ද්‍රාපසාරික ජල පොම්ප තියෙනවා දරුවනේ. පහසුයි අපිට. ඉතින් ඒ අපේ අවශ්‍යතාවය අනුව ඒ සඳහා නොගැඹුරු ලිං සඳහා නම් එහෙමයි ගැඹුරු ලිං සඳහා ගැඹුරු ලිං කට්ටල සහිත ඒ සුදුසු ධාරිතාවයෙන් යුතු ජල පොම්ප අපිට පැහැදිලිවම තෝරා ගන්න අවස්ථාව තියෙනවා දරුවනි. රයිට්. එහෙනම් පුතේ ජල පොම්පයක් යනු ජල ප්‍රභවයක ඇති ජලයේ එසවීමට ශේෂ්ත්‍රය දක්වා ගෙන යනකොට මේ ජල අපි දැන් ලිඳකින් ජලය ලබා ගන්න එපයි. ජලයේ එසවීම කරන්න එපයි පුතේ. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව නේද පුතේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව මේ ජලයේ එසවීම කරන්න එපයි පුතේ. බලන්නකෝ ජල පොම්පයක් යනු ජල ප්‍රභවයක ඇති ජලයේ එසවීමට හෝ බලන්නකෝ. හරි. අනිත් එක මොකද්ද? අවශ්‍යතාවයේ අනුව ජලයේ පීඩනය වැඩි කර ගැනීමට භාවිතා කළ හැකි උපකරණයක්. අන්න බලන්නකෝ මේ කරුණු දෙක මතක තියාගන්නකෝ පුතේ. එතකොට ආය අමතක වෙන්නේ නෑනේ. ඒ කරුණු දෙක මතක තියාගන්නකෝ දරුවනේ. මොකද්ද පුතේ කරුණු දෙක? කරුණු දෙක මොකද්ද පුතේ? බලන්න කරුණු දෙක. ජලයේ එසවීමට වගේම අවශ්‍යතාවයේ අනුව පීඩනයක් ලබා දීම සඳහා අවශ්‍යතාවය අනුව පීඩනයක් ලබා දීම සඳහා පුතේ. හරිනේ. බලන්න මේ බලන්න. හරි. ජලයේ එසවීම හෝ අවශ්‍යතාවයට අනුව ජලයේ පීඩනය වැඩි කර ගැනීම සඳහා අවශ්‍යතාවයට අනුව පීඩනයක් ලබා දීම සඳහා. එහෙනම් මෙන්න මේ කරුණු දෙක නැවතත් බලන්න. හරි. එක ජල ප්‍රභවයක ඇති ජලයේ එසවීම දෙක මොකද්ද? මෙන්න අංක දෙක මොකද්ද මේ? ජලයේ පීඩනය වැඩි කර ගැනීමට අවශ්‍ය වූ විට භාවිතා කරන උපකරණයක් තමයි පුතේ ජල පොම්පයක් කියලා කියන්නේ. ආයෙත් කියමු බලන්න. ආයෙත් කියමු බලන්න දරුවනේ. ජල ප්‍රභවයක ඇති ජලයේ එසවීමට ජල ප්‍රභවයක තියෙන ජලයේ එසවීමට එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍යතාවයට උවමනාවට අනුව මොකක් කරන්නද? ජලයේ ප්‍රෙෂර් එක ජලයේ පීඩනය වැඩි කර ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක් ජල පොම්පයක් කියලා කියනවා. ජල පොම්ප විවිධ ආකාරයේ තියෙනවා දරුවනේ. කේන්ද්‍රාපසාරී පොම්ප තියෙනවා.
අවශ්‍යතාවය අනුව විවිධ ධාරිතාවයන්ගෙන් කේන්ද්‍රාපසාරී පොම්ප මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා පිස්ටන් පොම්ප තියෙනවා. රයිට්. හරි. කේන්ද්‍රාපසාරී පොම්ප ගත්තාම ඔබ දන්නවා ආකාර දෙකයි. සෝපූර්ණේ වන සහ සෝපූර්ණේ නොවන. සෝපූර්ණේ වන කියලා කියන්නේ පා කපාටේ සිට ඇතුළුමුව කපාටය දක්වාත් ඉම්පිරියර් කුටීරය තුල වාතය ඉවත් කරගනිමින් ජලය පොම්ප කරන්න පුළුවන් නම් අපි කියනවා ඒගොල්ලෝ සෝපූර්ණේ වන පොම්ප කියලා. self rimming. සෝපූර්ණේ නොවන පොම්ප කියන පුතේ ආකාරයට වාතය ඉවත් කරගනිමින් ජලය පොම්ප කරන්න බෑ. ජලය මුලින් පුරවලා ඉන්න වෙනවා. අර වතුර කෝප්පයක් අරගෙන යන්නේ තාත්තලා අර මේ සෝපූර්ණේ නොවන පොම්ප වලට පොම්පේ ක්‍රියා මේ ජලය පොම්ප කරන්න කලින් ඒකට දාලා වතුර දාලා ඉවරලානේ ඒක ක්‍රියාවලිය සිදු කරන්නේ. දැකලා ඇති. හරි. එහෙනම් අපිට මෙන්න මේ ජල පොම්පයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන අපි අවධානය යොමු කරමු පුතේ. ඒකයි ඊළඟට අපේ කතාව වෙන්නේ. ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න. ජල පොම්පයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු දෛනික භෝග ජල අවශ්‍යතාවයේ දිනකට භෝගයකට අවශ්‍ය වන ජල ප්‍රමාණය නැත්තම් ජල අවශ්‍යතාවයේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ දෛනික භෝග ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා අපිට මේ ජල ප්‍රභවයෙන් ජලය එසවීමට ජලය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත්ද කියන එක. නම් මතක තියාගන්න අපි විශේෂයෙන්ම ජල පොම්පයක් තෝරා ගැනීමේදී පුතේ භෝග සඳහා අපි භාවිතා කරන අපි වගා කරන අපේ වමනා කටයුත්ත සඳහා හරි දිනකදී ශේෂ්ත්‍රයේ භෝග සඳහා ජල අවශ්‍යතාවය වැදගත් පුතේ. එහෙනම් දෛනික භෝග ජල අවශ්‍යතාවය ඒ කියන්නේ පුතේ දිනකදී ශේෂ්ත්‍රයේ භෝග වගා කරලා ඉඳ තියෙන ඉඩමේ භූමියේ ශේෂ්ත්‍රයේ භෝග සඳහා ජල අවශ්‍යතාවයයි පුතේ දෛනික භෝග ජල අවශ්‍යතාවය කියන්නේ. ඊළඟට පුතේ ජල ප්‍රභවී පුනරාරෝපණ වේගය අන්න බලන්න රීචාර්ජ් ස්පීඩ් එක අපි දන්නවා ජල ප්‍රභවයක් ලිඳක් ගත්තොත් පුනරාරෝපණය වෙනවා ජලය. ඒ කියන්නේ ජලයට පුනරාරෝපණය වෙන භූගත ජලයට ජලය එකතු වෙනවා. මේ ජල ප්‍රභවයට ජලය එකතු වෙන නැත්තම් ජලය පුනරාරෝපණය වන වේගය ගැන සැලකිලිමත් වීලා අවධානය යොමු කළා තමයි ජල පොම්පයක් තෝරා ගන්න ඕනේ. මොකද සමහර ජල ප්‍රභව අපි දන්නවා පුනරාරෝපණ ශීඝ්‍රතාවය වැඩි වගේ. දැන් වියලි කලාපයේ වගේ නම් අපි දන්නවා ඒ වගේ පුනරාරෝපණ ශීඝ්‍රතාවය අඩුයි. ඉතින් ඒක නිසා මතක තියාගන්න අපි අර කලිනුත් කතා කරා මේ තිරසාර ජල කළමනාකරණය භූගල ජල කළමනාකරණය කියලා. ඉතින් අපි මේ පුනරාරෝපණ වේගය අගාගෙන සැලකිලිමත් වෙන්න ඕනේ. ජලය ඉක්මනින් එකතු වෙනවා නම් පුනරාරෝපණය වෙනවා නම් දරුවනේ වඩාත් අපිට ඒ අනු සහ ජලයේ පුනරාරෝපණය වෙන්න වැඩි කාලයක් ගතවද වැඩි. දැන් වියලි කාලේ වියලි කලාපීය ප්‍රදේශයකට වගේ මේ පොම්පයක් තෝරා ගැනීමේදී ඒ ප්‍රදේශයේ අනුවත් මේක විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අවධානය යොමු කළ යුතු කරුණක් තමයි පුතේ විශේෂයෙන්ම මේ ජල ප්‍රභවයේ පුනරාරෝපණ වේගය පුතේ. එහෙනම් ජල ප්‍රභවයේ පුනරාරෝපණ වේගය පොම්පයේ විසර්ජන ශීඝ්‍රතාවය තමග ගැලපීම සිද්ධ වෙන්න ඕනේ. මේ ජල ප්‍රභවයේ පුනරාරෝපණ වේගය පුතේ පොම්පේ විසර්ජන ශීඝ්‍රතාවයත් එක්ක ගැලපීම සිද්ධ වෙන්න ඕනේ. මං හිතන්නේ දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි. ඊළඟට ජල සම්පාදන පද්ධතියේ මුළු හිස අන්න බලන්නකෝ. මොකද්ද මේ ජල සම්පාදන පද්ධතියේ මුල හිස කියලා කියන්නේ? චූෂණ හිස. චූෂණ හිස කියන්නේ මොකද්ද? අපි දන්නවා පා කපාටේ සිට ඇතුළුමුව දක්වා පොම්පේ නේද? පා කපාටේ සිට අපි දන්නවා පා කපාටේ සිට පුට් වෑල් එකේ ඉඳන් ඇතුළුමුව දක්වා තියෙන ජලය ඇද ගැනීම සිද්ධ වෙන්නේ දරුවනේ පා කපාටේ ඉඳන් ඇතුළුමුව දක්වා අපි කියන කොටසට අපි චූෂණ හිස කියලා කියනවා දරුවනේ. නේද පුතේ? පොම්පේ කේන්ද්‍රයේ කොටස පොම්පේ නේද දරුවනේ? චූෂණ හිස විසර්ජක හිස අර අපි දන්නවා එතෙන් සිට අර ජලය විසර්ජනය කරලා දානවා. අපි දන්නවා ජලය මේ ඉම්පිරියර් කුටීරය තුල ඉම්පිරියරේ දැන් කේන්ද්‍රාපසාරී පොම්පේක නම් මේ පාජකේ නැත්තම් ඉම්පිරියරේ වේගයෙන් භ්‍රමණය වෙනකොට ඒ චාලක ශක්තිය ජලය ලබාගෙන ජලයත් පුතේ කුටීරය තුල අන්තක 180කින් ගමන් කළා. අපි දන්නවා ජලය මේ විශේෂයෙන්ම විසර්ජනය වීම ජලය ඉවත් වීම සිද්ධ වෙනවා දරුවනේ. රයිට්? ජලය එළියට ඉවත් වීම සිද්ධ වෙනවා.
එතන සිට අපිට අවශ්‍ය නම් අවශ්‍ය උසකට තව ජලය ගෙනියන්න පුළුවන් ඒ නල යොදලා දාලා සකස් කරලා. එහෙනම් මේ ජල සම්පාදන පද්ධතියේ මුළු හිස කියන්නේ චූෂණ හිසදන විසර්ජක හිසදන ඝර්ෂණ හානි මේ නල තුලින් පුතේ රයිට් මේ නැමි තුලින් නල තුලින් ජල කරාම තුලින් ජලය ගමන් කිරීමේදී අපි දන්නවා ඒවායේ බිත්ති සායවත් එක්ක ඇති කරගන්න ඝර්ෂණයක් තියෙනවා පුතේ. මෙන්න මේ ඝර්ෂණ හානියත් එකතුව ඒ කියන්නේ නල මාර්ග වල දිග මගින් ඇතිවන ඒකත් එක්ක තමයි පුතේ අපි මේ ජල සම්පාදන පද්ධතිය මුළු හිස ගණනය කරන්නේ. එහෙනම් මුළු හිස චූෂණ හිසදන විසර්ජන හිසදන ඝර්ෂණ හානි right විසර්ජන හිස ධන ඝර්ෂණ හානි. ඒ වගේම ඊළඟ කොටස ඊළඟ කරුණ ලබාගත හැකි බල ශක්ති ප්‍රභවයේ ආකාරය හා ප්‍රමාණය ජලය පොම්ප කරන්න කේන්ද්‍රාපසාරී පොම්පයකින් නම් පුතේ විදුලිය හෝ බල ශක්තිය අවශ්‍යයි. දැන් විදුලි බලය නැත්නම් අපිට දැන් බිඳු ජල සම්පාදන පද්ධතියක් සඳහා ජල සම්පාදනය කරගන්න මේ පොම්පේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපිට කෙලින්ම සූර්ය බල ශක්තිය යොදා ගන්න පුළුවන් සෝලර් පැනල් එකක් දාලා ඒ ආධාරයෙන් අපිට උත්පාදනය කළ ජලය පොම්ප කර ගැනීම සඳහා අවශ්‍ය බලය මෝටරේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය බලය යොදා ගන්න පුළුවන්. ඉතින් රැහැන් මගින් විදුලි රැහැන් මගින් ඒ වගේම අපි දන්නවා දරුවනේ අපිට ඉන්ධන මගින් වගේම මේ සූර්ය බල ශක්තිය ආධාරයෙන් අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ලබාගත හැකි බල ශක්ති ප්‍රභවයේ ආකාරය හා ප්‍රමාණය ලබාගත හැකි බල ශක්ති ප්‍රභවයේ ආකාරය හා ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම එකලා හෝ තෙකලා විදුලිය සැපයුමද ඉන්ධන දහනයේද යන වග ඒකයි කියන්නේ. එකලා හෝ තෙකලා විදුලි සැපයීමද 3 phase current 2 phase current කියන්නේ එහෙම නැත්නම් ඉන්ධන දහනයේද වන වග පිළිබඳව පුතේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ජල පොම්පේ මිල ගැන සැලකිලිමත් වෙන්න ඕන පුතේ. අපිට ජල පොම්පේ මිල ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. අපිට සරිලන ආකාරයට තෝරා ගැනීමේදී අපිට ගැළපෙන අවශ්‍ය ගෘහස්ත පරිභෝජනය සඳහාද වගා කටයුතු සඳහාද කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමක් කරනවද පුතේ. ඒ වගේම කාර්මික කටයුත්තක් සඳහාද කියන එක අනුව වගේම විශේෂයෙන්ම අවශ්‍යතාවය වගේම මේ ජල පොම්පේ මිල වැදගත් වෙනවා පුතේ. මොකද සාධාරණ හා දැරිය හැකි මිලක් වෙන්න ඕනේ පුතේ. මතක තියාගන්න. හරි. සාධාරණ හා දැරිය හැකි මිලක් වෙන්න ඕනේ දරුවෝ. සාධාරණ හා දැරිය හැකි මිලක් වෙන්න ඕනේ. right. ඒ වගේම ඊළඟ සැලකිලිමත් යුතු කරුණ තමයි දරුවනේ පොම්පේ අමතර කොටස් සඳහා වැය වෙන පිරිවැය දරුවනේ. දැන් පොම්පයක් මිලදී ගන්නකොට අපි දන්නවා විශේෂයෙන්ම අපි වාහනයක් මිලදී ගන්නකොට අපි ඊට කලින් බලනවා දැන් අපි අලුතෙන් හෝ පැරණි වාහනයක් මිලදී ගන්නවා නම් අපි බලනවා මේකට අපිට පාර්ට්ස් තියනවාද අමතර කොටස් තියනවාද කියලා බලනවා. සමහරට වාහනේ මිලදී අමතර කොටස් කොහෙවත් නෑ ගන්න. අපි පදිංචි ප්‍රදේශයේ ලංකාවේ කොහොයත් නැලා අඩුවෙන් එන්නේ එන්නෙම නැති තරම් තියෙනවා සමහර ඒවා. ඉතින් ඒ වගේ අපි මේ ජල පොම්පයක් තෝරා ගැනීමේදී මේකේ අපිට අලුත් වැඩියා කටයුතු රිපෙයාරින් එන්න පුළුවන් පුතේ. ඉතින් ඒ සඳහා අපිට මේ අමතර කොටස් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් මතක තියාගන්න පුතේ අන්න ඒ නිසා විශේෂයෙන්ම පුතේ පොම්පේ අමතර කොටස් සඳහා වැය වන පිරිවැය හා අමතර කොටස් ලබා ගැනීමට හැකියාවක් තියනවාද කියලා බලන්න ඕනේ. සැලකිලිමත් වෙන්න. දැන් මේකේ ස්පෙයා පාර්ට්ස් ගන්න යනකොට කොච්චර වියදමක් යනවද මේ කොටස් සඳහා මේ පොම්පවල. ඒ වගේම මේ අපි මිලදී ගන්න යන ජල පොම්පේ සඳහා අමතර කොටස් පහසුවෙන් සපය ගන්න පුළුවන්ද? මාකට් එකේ වෙළඳ පොලේ මේ අමතර කොටස් තියනවද කියන එක වගේ සම්බන්ධයෙන් පුතේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ පොම්පයක් තෝරා ගැනීමේදී පොම්පයක් මිලදී ගැනීමට යාමේදී විශේෂයෙන්ම පුතේ. හරි. මොකද්ද දරුවනේ එතකොට? පොම්පේ අමතර කොටස් සඳහා වැය වන පිරිවැය. නැත්නම් වැඩක් නැහැ. අරගෙන අපි කාටවත් කිසිම දෙයකට වැඩක් නැති වෙන්න පුළුවන්. හදිස්සියේ පොම්පේට අමතර කොටස් දොයදන්න උනොත් ඒ සඳහා යන වියදම පිළිබඳ අපි අවබෝධයක් තියෙන්න ඕනේ පුතේ. ඒ වගේම මේ හා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. අමතර කොටස් ලබා ගන්න තියනවාද? වෙළඳ පොලේ තියනවාද මේ හැම මේ පුතේ ඇත්තටම මතක තියාගන්න ඕනේ මේ ජල පොම්පයක් අපි තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු වැදගත් යුතු කරුණු. හරි. එහෙනම් ඊළඟ එක තමයි අපි පොම්ප කරන ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ.
අපි පොම්ප කරන ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ පුතේ සැලකිලිමත් වෙන්න ඕන විශේෂයෙන්. ඒ කියන්නේ පිරිසුදු ජලය පොම්ප කිරීමට සංවෘත ඉම්පෙලර සහිත පොම්ප උදාහරණයක්. බලන්නකෝ. ජලයේ ගුණාත්මක බව අපිට උදාහරණයක් කරලා පිරිසුදු ජලය පොම්ප කිරීමට නම් මේ වැසුණු ඉම්පිලර් සහිත පාජකයනේ ඉම්පෙලර් සහිත පොම්ප යොදා ගැනීමට සිදු වෙනවා. හරි. හොඳයි දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරේ විශේෂයෙන්ම 2020 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය විභාගයේ පැවැත්වුණේ ඔක්තෝබර් මාසේ. මොකද කොරෝනා වසංගත නිසා 2020 ජෛව පද්ධති තාක්ෂණ වේදය උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ඒ කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ නැත්නම් දෙවන කොටස නැත්නම් රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස අපි කතා කරලා අවසන් කරා. දැන් අපි මේ කතා කරලා අවසන් කළේ දුවල පුතාලත් එක්ක රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි දුවිපත ඔබ දන්නවා. එක කොටසක් තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ. ඒ කියන්නේ ඒ කොටස රචනා ප්‍රශ්න පත්‍රය ගත්තාම ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. ඒකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. අපි මේ වෙනකොට දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තිනවා. ඒක නිසා මතක තියාගන්න මෙන්න මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ටම ඕගොල්ලෝ පිළිතුරු සපයන්න ඕනේ. ඒ උත්තර පිළිතුරු පත් ඕගොල්ලන්ට පිළිතුරු ලියන්න වෙනම පොතක් මේකට සඳහා හම්බ වෙනවා. ඒ තියෙන දීලා තියෙන සපයලා තියෙන ඉඩ මත ඒ කියන්නේ નિયમિત ප්‍රමාණවත් ඉඩක් සපයලා තියෙන. ඒ ඉඩ මත දීර්ඝ උත්තර බලාපොරොත්තු වෙන්නේ ඒ අර්ථ දැක්වීම වගේ දේවල් නිවැරදිව ඒ ආකාරයෙන්ම ලියන්න ඕනේ. ඒකයි ළමයි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගන්න අමාරුයි කියන්නේ. ලකුණු අඩු වෙන හොඳටම කරලාව කියලා කියවා ආවල් ප්‍රතිඵල අඩු වෙන්න හේතුව. මොකද ඒ නිසා ඔබ වැඩිපුර ව්‍යුහගත රචනා ප්‍රශ්න වල පිළිතුරු ලියලා හුරු වීමෙන්ම තමයි පුතේ ඒ සඳහා ඔබට අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ හැකියාව ලැබෙන්නේ. හොඳයි පුතේ ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස තමයි රචනා. A කොටස ව්‍යුහගත රචනා B කොටස රචනා. ඉතින් ඒ වගේම අතිශය වැදගත්කමකින් යුක්තයි පුතේ රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. ඉතින් මේ රචනා ප්‍රශ්න 6න් 4කටයි උත්තර ලියන්න ඕන දුවල පුතාලා. ඉතින් අපි සාකච්ඡාවේදී රචනා ප්‍රශ්න 6ම දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. එහෙනම් 2020 ජෛව පද්ධති තාක්ෂණ වේදයේ උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි රචනා ප්‍රශ්නය. නැත්නම් අර ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් ඉවරනහම ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ විදියටයි සඳහන් වෙන්නේ. ඒ පස්වෙනි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම දුවල පුතාලත් එක්ක අපි කතා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ. අපි ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක මේ 2020 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රය නැත්නම් රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසේ දෙවන ප්‍රශ්නයම නැත්නම් 6 වන ප්‍රශ්නයත් එක්ක ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක අපි සම්බන්ධ වෙනවා.